තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජ්ජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්ම ශ්‍රවණා බිලහසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝක සත්‍ය දුකින් ඈතර කරවන්න ඕනේ කියන කරුණාබර සිත් ඇතුව අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම මේ මොහොතේදී බොහොම සංසුම් මනසක් හදාගෙන තුනුරුවන් කෙරෙහි සදහැ සිත් පෙරදරි කරගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන් පින්වතුනි, මේ අද ධර්ම දේශනාව මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසකේ සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරින් කරන දේශනාවක්. ඒ සම්මා දිට්ඨි සූත්‍රයේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය නිවැරදි දැකීම ඇති කර ගැනීම පිණිස පවතින කාරණා 16ක් පර්යාය 16ක් ක්‍රම 16ක් පෙන්නනවා. එයින් අපි මීට පෙර පළවෙනි කම්මපත වාරය, ඒ වගේම දෙවෙනි ආහාර වාරය කළා. ඒ සූත්‍රයේ සඳහන් වෙන සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින තුන්වෙනි කරුණෝ සත්‍ය වාරයයි අද අපිට දේශනා කරන්නට යෙදිලා තියෙන්නේ. පින්වත්නි, මම මුලින් නිධානය මතක් කළා. සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස සරියුත් මහ රහතන් වහන්සේ ආහාරය ඇතිවීමත් නැතිවීමත් දේශනා කළාම එතන සිටි භික්ෂුන් වහන්සේලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා, ඒ දේශනාවට සතුටු වෙලා අනුමෝදන් වෙලා මත්ෙත් ප්‍රශ්නයක් අහනවා. එවත්නි සාරිපුත්‍ර ස්ත්‍රීන් වහන්සේ ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස, ඔහුගේ දැකීම ඍජුපවට පත්වීම පිණිස, ධර්මයේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම පිණිස පවතින තව පරයයක්, තව ක්‍රමයක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන එවත්නි තව ක්‍රමයක් තියෙනවා. එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකතෙමේ දුක්ඛංච පජානාති, දුක දන්නවනම්, දුක්ඛ සමුදයංච පජානාති, දුකේ ඇතිවීම දන්නවනම්, දුක්ඛ නිරෝධංච පජානාති, දුක් නැතිවීම දුක්ඛ නිරෝධය දන්නවනම්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පජානාති, දුක් නැති කිරීම පිණිස පවතින ප්‍රතිපදාව දන්නවනම්, එවත්නි මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකතෙමේ සම්මාදිට්ඨියත් එක් වෙනවා. එවත්නි මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකතෙමේ නිවැරදි දැකීම ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා කියලා කියන්නත් පුළුවන්. ධර්මයේ නොසැලෙන පැහැදීමෙන් යුක්තව සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ දුක යම් කිසි කෙනෙක් දැක්කොත්, දුක ඇති වෙන හේතුවක් දැනගත්තොත්, දුක නැති වෙන හැටි දැනගත්තොත්, නැති කරන මඟක් දැනගත්තොත් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙනවා, දර්ශන භූමියටපත් වෙච්ච පුද්ගලයෙක් වෙනවා කියන එක. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ මාපහුව අහනවා, "එවත්නි
දුක කියලා කියන්නේ මොකද්ද? මුලින් කිව්වා දුක දන්නව නම් ආර්ය ශ්‍රාවකය කියලා. එතකොට ආර්ය ශ්‍රාවකයා දුක දන්නවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයාට දුක පිළිබඳ කොහොම අවබෝධයක්, කොහොම දැනීමක්, කොහොම දැක්මක් ලැබුණොත්ද? ඊට පස්සේ පෙන්නනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට හොඳට බලන්න මෙතනදී ඉපදීම දුකක්. ඒ වගේම වයසට යෑම දුකක්. ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ලෙඩවීමත් දුකක්, මරණයත් දුකක්, අප්‍රියං හා එක්වීමත් දුකක්, ප්‍රියංගෙන් වෙන්වීමත් දුකක්, කැමති දේ නොලැබීමක් දුකක්. මේ ඔක්කොම දුක් ටික එකට එකතු කරලා, කෙටි කරලා, කැටි කරලා කිව්වොත් කියන්න පුළුවන් නම් කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධෙම දුකයි. එතකොට යම් කිසි කෙනෙක් දැක්කොත් මේ පංච දුක දැක්ක දුක දන්නවා කියලා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් කියන එක දකින්න ඕනේ. අර ඉස්සෙල්ලා විස්තර කළ සියලුම දුකේ විස්තරය පංච උපාදානස්කන්ධය කියන තැනින් දකින්න ඕනේ. අන්නේ ඒ විදිහට දැක්කහමයි, ඒ විදිහට දන්නවා නම් තමයි දුක්ඛේ ඥානං තියනවා කියලා කියන්නේ. දුක පිළිබඳ දැකීම තියනවා කියලා කියන්නේ. එතකොට දුකේ ඇතිවීම මොකද්ද? පෙන්නනවා මේ දුක ඇතිවීමට හේතුව තමයි තණ්හාව. එතකොට දුක නැති බව, දුක නැතිවීම මොකද්ද? තණ්හාවගේ නැතිවීමෙන්, තණ්හාවගේ නැති කිරීමෙන් දුක නැති වෙනවා කියලා පෙන්නනවා. එතකොට දුක නැති කරන මඟ මොකක්ද කියලා සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරනවා. අයමේ ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම දුක් නැති කිරීමේ ප්‍රතිපදාවයි කියලා. එතකොට ශ්‍රාවකේකු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඇති වෙන්න නම්, නිවැරදි දැකීම ඇති වුණා කියලා කියන්න නම් එයා දුක දැක්ක කෙනෙක් වෙන්න ඕනේ, දුකට හේතුව දැක්ක කෙනෙක් වෙන්නට ඕනේ, දුකේ නැති බව දැක්ක කෙනෙක්, නැති කරන මඟ දැක්ක කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට දුක දැක්කා කියනකොට, දුක දන්නවා කියනකොට පින්වතුනි, මේ සාමාන්‍ය ලෝකයා දකින්න දෙයට වඩා ඔබ්බෙන් යථාර්ථවාදීව දකින්නට ඕනේ. මොකද මේ දර්ශනය දැක්කහම සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද ලෝකයායත් ඉපදීම කියන කාරණාව දන්නවා. ඒ වගේම වයසට යෑම දුකක් කියන එක දන්නවා ලෝකෙත්. ලෙඩවීම දුකක් කියලා දන්නවා. ඒ වගේම මරණයටපත් වීම දුකක් කියලා දන්නවා. තමන් අකමැති අය අකමැති දේවල් ලැබීම දුකක් කියලා දන්නවා. ප්‍රිය දේවල් වලින් වෙන්වෙන්ට වීම දුකක් කියලා ලෝකයා දන්නවා. නමුත් ඒ දන්න දෙයට මේ ශාසනය කියන්නේ දුක්ඛේ ඥානං කියලා. ඒ මට්ටමේ ලෝකයා දුක කියලා දන්න මට්ටමේ කෙනාටයි තවදුරටත් බුදුරජාණන් වහන්සේ පෙන්නේ දුක්ඛේ අඥානං කියලා. ලෝකයා දුක දන්නේ නැහැ කියලා. ලෝකයා දුක දකින්නේ නැහැ කියලා. අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං. අවිද්‍යාව කියලා කියන්නේ දුක දන්නෙත් නැහැ, දුක ඇති වෙන හේතුව දන්නෙත් නැහැ, දුක නැතිවීම දන්නෙත් නැහැ, නැති කරන මඟ දන්නෙත් නැහැ. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒකට සම්පූර්ණ අනිත් පැත්ත. එයා දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, නැතිවීම දන්නවා, නැති කරන මඟ දන්නවා. එතකොට දැන් මෙතෙන්දි බලන්න ඕනේ අපි දුක දන්නවා කියනකොට කොහොමද අපි දුක දැනගන්නේ? කොහොමද අපි දුක දැකගන්නේ කියන කාරණාව. මොකද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේදී ධර්මතා හතරක් හැටියට විස්තර කළාට, බෙදලා පෙන්වුවට, බෙදලා දැක්ුවට පින්වතුනි මෙතන ධර්මතා හතර එක ධර්මයක් තුලයි තියෙන්නේ. දුක කියන එක පිරිසිඳ දකින්න පුළුවන් නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා. සමුදය ප්‍රහාණය කරන්න පුළුවන් නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා.
නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා. මග වඩන්න පුළුවන් නම් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා කියන පරියායක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවකදී දුක හැටියට නොදන්න නිසා දුක පිරිසිඳ නොදන්නකොට තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනකොට තණ්හා නිරෝධය වූ නිවන එතන නැහැ. නිවන නැත්තම් මාර්ගය නැහැ. දුක කියන එක නොදන්නවා වෙනකොට අනිධර්මතා තුනම ඉබේමයි ලැබිලා නැත්තේ. එතකොට යම් තැනක දුක්ඛේ ඥානං දුක පිළිබඳ නුවණක් ඇති වෙනකොට දුකයි කියන නුවණක් එනකොට තණ්හාව ඉබේමයි නැති වෙන්නේ. තණ්හාව කියන එක නැතිවීමමයි නිරෝධය. දෙවෙනි දුක්ඛ සත්‍ය වූ සමුදය සත්‍ය වූ තණ්හාව නැති කිරීමමයි තුන්වෙනි නිරෝධ සත්‍යයේ ඇතිවීම. ඒ නිරෝධයට අනුව කටයුතු කිරීමමයි මඟ. එතකොට මේ දුක පිරිසිඳ දකින්නවා කියන කාරණාව මත සම්මා දිට්ඨිය ඇතිවීමත් දුක පිරිසිඳ නොදකින්නවා කියන කාරණාව මත සම්මා දිට්ඨිය නැතිවීම මිච්ඡා දිට්ඨියේ ඇතිවීමත් කියන කාරණා දෙක පදනම් වෙලා තියෙනවා. අපි ඒ ගැන ටිකක් සම්මර්ෂණය කරලා බලමු. ඕකට අපිට උපකාරීව දකින්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒකත් අපි මේකට සම්බන්ධ කරලා ටිකක් ගවේෂණය කරමු. අංගුත්තර නිකායේ අලබ්බනීය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංචමානි භික්ඛවේ අලබ්බනීයා නිඨානානි කියන මේ අලබ්බනීය ධර්මතා පහක් තියෙනවා ලෝකේ. මොකද්ද? ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසෙන ධර්ම, වෙනසෙන ධර්ම කියලා. මෙන්න මේ ධර්මතා පහ සෘතවත් ආර්ය ශ්‍රාවකයටත් උපදිනවා, මේ අසෘතවත් පෘථජ්ජනයටත් උපදිනවා. එතකොට මේ ධර්මතා පහේදී සෘතවත් ආර්ය ශ්‍රාවකයා අඬන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ, බොහොම සිහිනුවෙනින් උපේක්ෂා සහගතව ඉන්නවා. අසෘතවත් පෘථජ්ජනයා මොකද කරන්නේ? මේ ධර්මතා පහේදී අඬනවා, විලාප දෙනවා, ශෝක කරනවා, පපිය අද්ගග හඬනවා කියලා පෙන්නනවා. එතකොට හොඳට බලන්න ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, නැසෙන ධර්ම, විනාශන ධර්ම කියලා කියේ මේ දුකට නමක්. දුකේදී දුක අභියසදී ලෝකයා දුකේදී අඬනවා, විලාප දෙනවා, ශෝක කරනවා, පපිය අද්ගග හඬනවා. සුතවත ආර්ය ශ්‍රාවකයා ඒ දුකේදී අඬන්නෙත් නැහැ, විලාප දෙන්නෙත් නැහැ, ශෝක කරන්නෙත් නැහැ, පපිය අද්ගග හඬන්නෙත් නැහැ, උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා. මේකට හේතුව මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සහ අවබෝධ නොවීම කියන ධර්මතා දෙක මත. එතකොට චතුරාර්ය සත්‍යයේදී කොහොමද අපි මේ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයෙන් දකින්න කියන කාරණාව අපි දැනගන්න ඕනේ. දුක්ඛේ ඥානං කියනකොට යම්තා දුක්ඛ ධර්මයෝ ඇද්ද? ඒ දුක්ඛ ධර්මයෝ මේ ධර්මයෝ දුකයි කියන නුවණ එන්න ඕනේ අපිට. ඒකෙදි අපි මේ විදිහට පොඩ්ඩක් බලමු. අද දවසේදී මේ ලෝකෙ තුල අපිට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. මේ පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවය, ඒ ධර්මතාවය ගත්තාම විස්තර වශයෙන් කළොත් කාමාවචර සියලුම ධර්මතා ටික මේ පංච උපාදානස්කන්ධයට අයිති. රූපාවචර රූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සියලුම ධර්මතා ටික මේ පංච උපාදානස්කන්ධයට අයිති. අරූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සියලුම ධර්මතා ටික පංච උපාදානස්කන්ධයට අයිති. මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු කාරණාව දුක්ඛ සත්‍ය දකින්න ඕනේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් භූමියම දකින්න දුක්ඛ සත්‍ය හැටියට. තව පැත්තකින් ගත්තොත් ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ 12 ආයතනය දකින්න දුක්ඛ සත්‍ය හැටියට. තව පැත්තකින් ගත්තොත් පංච උපාදානස්කන්ධය 12 ආයතන, එහෙම නැතිනම් 18 ධාතුව කියලා ධාතු 18ක් පෙන්වලා තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා. මෙන්න මේ ධර්මතා ටික දකින්න ඕනේ දුක්ඛ සත්‍ය හැටියට. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
ආදිත්ත පරියාය සූත්‍රයේදී මහණෙනි ඇස ඇවිල ගන්නාලාදී කුමකින් ඇවිල ගන්නාලාදීද? ජාතියෙන් ඇවිල ගන්නාලාදී, ජරාවෙන් ඇවිද ගන්නාලාදී, ව්‍යාධියෙන් ඇවිල ගන්නාලාදී, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෙන් ඇවිල ගන්නාලාදී, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇවිල ගන්නාලාදී, රූපයත් ඇවිල ගන්නාලාදී, කනත්, ශබ්දයත් ඇවිල ගන්නාලාදී, නාසයත්, ගන්ධයත්, දිවත්, රසත්, කයත්, ස්පර්ශයත්, මනසත්, ධර්මාරම්මනත් ඇවිල ගන්නාලාදී කියලා මේ ධර්මතා ටික පෙන්නනවා මේ දුකෙන් ඇවිල ගන්නාලද දේවල් කියලා. එහෙනම් දුක්ඛ සත්‍යයේ හැටියට අපිට අවබෝධ වෙනකොට දුක්ඛේ ඥානං කියනකොට යම් කිසි කෙනෙකුට දුක්ඛේ ඥානං කියනකොට ලැබෙන්න ඕනේ කාම භූමියද රූප භූමියද අරූප භූමියද කියන මේ තුන් භූමියම දුකයි නේද කියන නුවණක් ලැබෙන්න ඕනේ. ඒ වගේම මේ පංච උපාදාන ස්කන්ධෙම දුකක් නේද? 12 ආයතනම දුකක් නේද? 18 ධාතුවම දුකක් නේද කියන නුවණ තියෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට නුවණ තිබුණොත් තමයි තණ්හාව යෙදෙන්න එකම තැනක්වත් නැති තණ්හාව නැති වෙන්නේ. දුක නොදන්නවා වුණොත් දුක නොදකින්නවා වුණොත් කෙලින්ම තණ්හාව ඇති වෙනවා. එතකොට දුක දැනගත්තොත් දුක දැක්කොත් තණ්හාව නැති වෙනවා. මෙතනදී අපි මේ දුක පිරිසිඳ දකින්න එක දුක පිරිසිඳ නොදැක්කහම තණ්හාව ඇති වෙන හැටි ගැන පොඩි උපමාවකින් බලමු. උපමාවක් කරලා මේ උපමාව ඉස්සෙල්ලා හොඳට දකින්න ඕනේ. මේ උපමාව හොඳට නුවණ අරගෙන යන්න. මේ පින්වුතුන් දන්නවා, මේ පින්වුතුන් දැකලා ඇති පළඟැටිය වගේ සත්තු. දැන් මේ පළඟැටිය වගේ සතෙක් ගත්තොත් බලන්න මේ පළඟැටියා පහනට බොහොම කැමතියි. පහන් දැල්ලට ගොඩාක් කැමතියි. පහන් දැල්ලට ආසයි. එතකොට නමුත් මේ පළඟැටියවත් කවදාවත් කැමති නැහැ දුකට. පළඟැටිය කැමති නැහැ පිච්චෙන්න. පළඟැටිය කැමති නැහැ පිච්චිලා එන දුකට. නමුත් පහන් දැල්ලට කැමතියි. දැන් මෙතනදී මේ කාරණාව බලන්ට තමන් පහන් දැල්ලට කැමතියි. නමුත් පිච්චෙනවට කැමති නැහැ, දුකට කැමති නැහැ. දැන් තමන් කැමති ලබා ගන්නවා කියන්නේ පහන් දැල්ලට පනිනවා. පයින්කොට පිච්චෙනවා, දුක එනවා. මෙතනදී පළඟැටිය කැමති නැහැ පිච්චෙනවට, දුක එනවට. ඒ ටික එයාට නොලැබෙන්නත් ඕනේ. පහන් දැල්ල ලැබෙන්නත් ඕනේ. පහන් දැල්ලට කැමති, දුකට අකමැති. ඉතින් පහන් දැල්ල ලබා ගන්නටත් ඕනේ, නොපිච්චෙන්නටත් ඕනේ. මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න පින්වතුනි. කවදාවත් ලැබෙන දෙයක්ද කියලා බලන්න. කවදාවත් මේ ධර්මතාවය ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. පහන් දැල්ලට කැමති නම් ආස කරනවා නම් Taman කැමති දේ ආස කරන දේ එයා ලබා ගන්නට ඕනේ, ලබා ගන්නවා. හැබැයි පිච්චෙන්නත් බෑ කියන ධර්මතාවයක් තියෙනවා මේක වෙන්නේ. ඕනනම් ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි පහන් දැල්ල ගන්නට පුළුවන්. පහන් දැල්ලට පයින්ට පුළුවන්. කමං කැමති දේ උරුම කර ගන්නට පුළුවන්. හැබැයි පිච්චෙන එකට, දුක එන එකටත් කැමති වෙන්න ඕනේ එහෙනම්. පිච්චිලා දුක එන විදිහට ඕනනම් පහන් දැල්ල ගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා පිච්චෙන එක එපා නම්, දුක එන එක එපා නම් පහන් දැල්ලටම පනින්න නැතුව ඉන්න ඕනේ. පහන් දැල්ලම අතහරින්න ඕනේ. පහන් දැල්ලට පැනලා පහන් දැල්ලත් ගනිමින් නමුත් නොපිච්චී ඉන්නවා කියන න්‍යායක් නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ පළඟැටියගේ උපමාව දිහා බලන්ට කවදාවත් නොලැබෙන දෙයක් ලබා ගන්නටයි පළඟැටිය හදන්නේ. පහන් දැල්ලත් ඕනේ, දුක නොවෙන්නත් ඕනේ, වෙන්නේ නැති දෙයක් කරන්න. පළඟැටියා නොවන දෙයක් කරන්ට හදන මෝඩ කෙනෙක් කියලා ඒ සතා දන්නේ නැහැ. ඒක දන්නේ භවයේ ටිකක් උසස් වෙච්ච අපිට මේක කවදාවත් ලැබෙන්නේ නැති දෙයක් නේ, කරන්න බැරි දෙයක් නේ, වෙන්නේ නැති දෙයක් නේ කියලා. නමුත් පින්වතුනි, ඒ පළඟැටියා නුවණ නැති තිරසංගත සතා ඒ මට්ටමට රැවටිලා එහෙම යමක් කරනකොට අපි දන්නේ නැතුව ඇති මේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියන කෙලෙසින් වැහිලා පළඟැටිය කරන දේම අපිත් කරනවා.
අපි මෝඩයි කියලා අපි දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ පින්වුතුන් හොඳට බලන්න ඕගොල්ලෝ දරුවන්ට කැමති. දරුවෝ ඕගොල්ලන්ට ඕනේ. ගෙවල් දොරවල් වලට කැමති. ගෙවල් දොරවල් ඕගොල්ලන්ට ඕනේ. යාන වාහන වලට කැමති. ඒව ඕගොල්ලන්ට ඕනේ. ඒ රන් රිදී මුතුමැණික් ඉඩකඩම් ඕනේ. දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් හිතේසින් ඕගොල්ලන්ට ඕනේ. හැබැයි ඕගොල්ලෝ කැමති නැහැ ලෙඩ වෙනවට, මැරෙනවට, මහලු වෙනවට, අප්‍රියන් අහා එක් වෙනවට, ප්‍රියංගෙන් වෙන් වෙනවට කැමති නැහැ. දුක නේන්ටත් ඕනේ, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩුනුත් ඕනේ. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ දරුවා කියලා දකින්න තැන රූපය ගැන බලන්න. ඒ රූපය දිරණ එකක්ද නැද්ද? ඒ රූපේ ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් වැඩිලා ගහක තියෙන ගහක් දිරලා යනවා වගේ, ගහක තියෙන කොළයක් ඉදිලා වේලිලා බිමට වැටෙන ස්වභාවයේ ටික ටිකපත් වෙනවා වගේ, මිනිස්සයා කියලා අපි කතා කරන, දරුවා කියලා අපි කතා කරන, පුද්ගලයා කියලා අපි කතා කරන, ගෙවල් දොරවල් කියලා අපි කතා කරන මේ රූප දිහා බලන්න. මේ රූපේ දිරන්නේ නැද්ද? ඒ රූපේ දිරනවා. මේ රූපේට ලෙඩ හැදෙන්න බැයිද? ඒ රූපේටත් ලෙඩ හැදෙනවා. මේ රූපේ මැරෙන්න බැයිද? ඒ රූපේ මැරෙනවා. අප්‍රිය අමනාප රූප ලැබෙන්න බැයිද? අප්‍රිය අමනාප රූප ලැබෙනවා. ප්‍රිය වූ මනාප වූ රූප නොපවතින බව වෙන්න බැයිද? ප්‍රිය වූ මනාප වූ රූප නොපවතින බව වෙන්න පුළුවන්. දැන් අපි දිරණ රූපය, ලෙඩ වෙන රූපය, මැරෙන රූපයේ තියෙන තැනකට ඒ රූපයටත් කැමති. ඒ රූපයත් අපිට ඕනේ. හැබැයි රූපය දිරන්නත් බෑ, රූපය ලෙඩ වෙන්නත් බෑ, ඒ රූපය මැරෙන්නත් බෑ. බලන්න මේ ක්‍රමය තුල ලැබෙනවද කියලා අපිට දරුවත් ඕනේ. හැබැයි දරුවා වයසට යන්න ඔයාට කැමති නෑ, දිරනවට කැමති නෑ. ඒ දරුවා ලෙඩ වෙනවට කැමති නෑ. ඒ දරුවා මැරෙනවට කැමති නෑ. දරුවා ලෙඩ වෙන්න බෑ, මැරෙන්න බෑ. ඒව නොවෙන්නත් ඕනේ, දරුවත් ඕනේ. මේ කාරණාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති. යෝ දුක්ඛං කාමේති සෝ කාමං කාමේති. යමෙක් කාමයට කැමති නම් එයා දුකට කැමති කෙනෙක්. යමෙක් දුකට කැමති නම් එයා කාමයට කැමති කෙනෙක්. පළඟටියා පහනට කැමති නම් එයා පිච්චෙන බවට කැමති කෙනෙක්. යමෙක් පිච්චෙන්න කැමති නම් එයා පහන් දැල්ලට කැමති කෙනෙක්. පහනෙන් දැල්ල ලබාගෙන නොපිච්චින්න ක්‍රමයක් නැති නිසා. ඒ වගේ යම්කිසි කෙනෙක් මේ කාමාවචර මට්ටමේ තියෙන මොනම හෝ රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ කියන මේ කුමන හෝ ස්කන්ධයකට, රූපයකට හෝ වේදනාවකට හෝ නාම ධර්ම අපිට ටිකක් අප්‍රකටයි. කාම භූමියේදී රූපය ගොඩක් ප්‍රකටයි. අපි කියමු අපි දරුවා, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියලා හිතනවා නම් ඒ රූපයට අපි කැමති නම් අපි නොදන්නවා වුණාට අපි කැමති වෙලා තියෙන දුකට. යමෙක් දුකට කැමති නම් එයා රූපයට කැමති. යෝ රූපං කාමේති සෝ දුක්ඛං කාමේති. යෝ දුක්ඛං කාමේති සෝ රූපං කාමේති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් රූපයට කැමති නම් එයා දුකට කැමති කෙනෙක්. යමෙක් දුකට කැමති නම් එයා රූපයට කැමති කෙනෙක්. මෙතෙන්දි තියෙන්නේ අපිට දුක්ඛේ අඥාන, දුක දන්නේ. මේ රූපය කියන්නේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. ජරාවට යන ස්වභාවයෙන් යුක්ත එකක්. මරණයට යන ස්වභාවයෙන් යුක්ත එකක් කියලා අපි දන්නේ. අපි ඒ දුක්ඛ රූපේ හැටියට දකින්නේ. දුක්ඛ වේදනා සංඥා සංඛාර විඥානය දුක්ඛ වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි දන්නේ, දකින්නේ. ඒ දුක නොදකිනකොට අපිට පෙනෙන්නේ කොහොමද? මේ දුව, මේ පුතා, මේ අම්මා, මේ තාත්තා, මේ සහෝදරයා, මේ ඥාතීන්, මේ රන් රිදී මුතු මැණික් කියලායි. අපි ඒ විදිහට උඩින් යන දැක්මක් ඇතුව ඒ දේවල් වලට කැමති වුණොත්, කැමති වෙනකොට යථාර්ථයේ තියෙන්නේ මොකද්ද? අපි දුකටයි කැමති වෙලා තියෙන්නේ. අපි දුකටයි ආස කරලා තියෙන්නේ. ඒක නුවණින් දකින්න ඕනේ මිසක ඍජුව අපිට පේන්නේ නැහැ.
අපිට පේන්නේ අපි දරුවට ආදරේ කියලා. අපි ගෙවල් දොරවල් වලට ආසයි කියලා. දුව පුතාට ආදරේ කියලායි අපිට පේන්නේ අපි හිතන්නේ. නමුත් අපි එහෙම හිතන තැනක තියෙන රූපය දිරණ එකක් නම් අපි දරුවා කියලා බැඳිලා තියෙන්නේ දිරණ රූපයට. දරුවා කියලා ආස කරලා තියෙන්නේ දිරණ රූපයට. එහෙනම් එතන ආස කරලා තියෙන්නේ මොකේටද මම? ජරාව ධර්මයට. ඒ අපි දරුවා කියන තැන රූපේ ලෙඩ වෙනවා නම් ඒ ලෙඩ වෙන රූපෙන් යුක්ත ඒ රූපයට නම් අපි ආස කරන්නේ ලෙඩවීමට. අපි දරුවා කියලා දකින තැන රූපේ මැරෙනවා නම් අපි එහෙනම් දරුවෙකුට නෙමෙයි ආස කරලා තියෙන මරණයට. මෙතෙන්දි පින්වතුනි කෙටියෙන් මතක් කළොත් අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියලා මේ ලෝකයේ මවාගෙන තව පැත්තකින් ගත්තාම මමයි කියලා ආධ්‍යාත්මික හෝ දකින රූපයක් තියෙනවා නම් මේ රූපේ යථාර්ථය තමයි දිරණ බව ස්වභාව කොට ඇති, ලෙඩවීම ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති ධර්මතා ටිකක් තියෙන්නේ. මේව හේතුන්ගෙන් හටගත් ඒවා. හේතු නැති වෙනකොට නැති වෙනවා, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. අපි ඒ ස්වභාවය නොදන්නවා වුණොත්, නොදකින්නවා වුණොත්, දුක නොදන්නවා නොදකින්නකොට අපිට පේන්නේ දුවදරුව හැටියට. දුවදරුව හැටියට දකින්නකොට අපිට දුක පේන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට දුක්ඛේ අඥානං වෙනකොට දුක්ඛ සමුදය ඇති වෙනවා. මේ ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම කියලා නොදකින්නකොට තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව කියන්නේ නිකම්ම තණ්හාව නෙමෙයි. දරුවට කැමති, ගෙවල් දොර වලට කැමති, රන්මසු මුල මුදල් වලට කැමති කියන මට්ටමක හිත බැඳිලා. ඒකෙන් අපි ආපහු ප්‍රාර්ථනා කරන මේ වගේ දරුවෝ මට ලැබේවා, ගෙවල් දොරවල් මට ලැබේවා, මේ වගේ මිල මුදල් මට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රාර්ථනා කළාම අපි ප්‍රාර්ථනා කරපු දෙයට අනුව ආපහු ලැබෙනවා. ලැබුණොත් ලැබෙන්න වෙන්නේ මොකද්ද? ආයෙත් දුකමයි. ආයෙත් දිරණ රූපයක්ම ලැබෙයි අපිට. ආයෙත් ලෙඩ වෙන රූපයක්ම ලැබෙයි අපිට. ආපහු මැරෙන රූපයක්ම ලැබෙයි මිසක අපි ප්‍රාර්ථනා කරපු නිසා. එතකොට දුක නොදන්න නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා ආපහු දුක ඇති වෙනවා. ආපහු ඒ තණ්හාව කරපු එකට අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් ලැබුණාම ඒ ස්කන්ධයෝද ජරාවට යන ලෙඩ වෙන මරණ ස්වභාවයෙන් යුක්තයි. ඒ බව නොදන්න නිසා ආයෙත් ඒකට කැමති වෙනවා, තණ්හා කරනවා. අනේ මෙහෙම දේවල් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආපහු එහෙම දෙයක් ලැබෙනවා. මේ විදිහට දුකයි දුක්ඛ සමුදයයි කියන ධර්මතා දෙකක් තියෙනවා. මේ ධර්මතා දෙකට කියනවා ලෝකي කියලා. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ ලෝකයට. ඒ පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ නොදැකීම නිසා ඇති කරගන්න තණ්හාවට කියන දුක්ඛ සමුදය කියලා. ඒ දුක්ඛ සමුදය කියලා කිව්වේ දුක ඇතිවීමට හේතුව. ඒ හේතුවෙන් ඇති වෙන්නේ මොකද? ආපහු ලෝකේ, ආපහු පංච උපාදානස්කන්ධේම. එතකොට මෙන්න මේ දුක පිරිසිඳ නොදකින නිසා හොඳට අපි මතක තියාගන්න ඕනේ දුක පිරිසිඳ නොදකින්නවා කියනකොට වැරදි විදිහකටයි දකින්නේ. මේ රූපයේ ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති ධර්මයක් නේද කියලා නොදකින්නකොට අපිට පේන්නේ ඒක කෙනෙක් හැටියට, දරුවෙක් හැටියට. රූපය ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති ධර්මයක් නේද කියලා නොදකින්නකොට අපිට පේන්නේ සහෝදරයෙක් හැටියට, ඥාතියෙක් හැටියට, තව යාළු මිත්‍රයෙක් හැටියට. මේ රූපය ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති ධර්මයක් නේද කියලා නොදකින්නකොට ඒ රූපය අපිට පේන්නේ රන්, රිදී, මුතු, මැණික් විදියට. හොඳට ඒ බව මතක තියෙන්න ඕනේ. එතකොට රන්, රිදී, මුතු, මැණික් හිටියට, දූ දරුව හැටියට, සහෝදර ඥාති හිතේසින් හැටියට දකින්නකොට තණ්හාව ඇති වෙනවා. තණ්හාවෙන් මේ දේවල් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනකොට ආපහු ලැබෙනවා. ආපහු ලැබෙන්නේ දුක. එතකොට මේ විදිහට දුක නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ. ආපහු මතක් කරනවා තණ්හාව ඇති වෙනවා කියනකොට නිකන් නෙමෙයි, දුක නොදකින්නකොට වෙන විදිහකට දකින්නවා. ඒ වෙන විදිහකට දැකීම තුලයි අපි ඇලෙන්නේ, බැඳෙන්නේ. එතකොට ආපහු දුකම උපදිනවා. මෙන්න මේ දුක කියන කාරණාවත්
ඒ දුක නොදකින්නකොට සත්පුද්ගල භාවයෙන් වටිනාකමින් යුක්තෝ ලෝකේ දැකලා තණ්හාව ඇති වෙනවත් කියලා යම්කිසි කෙනෙකුට දුක ඇති වෙන හැටි ගැන දකින්න පුළුවන් නම් දැක ගන්න පුළුවන් නම් ඒක සම්මාදිට්ඨියක්. ඒකත් නිවැරදි දැකීමක්. එයා නිවැරදිව දුක් වූ දේ දුකයි කියලා දන්නවා. දුක් වූ දේ දුකයි කියලා දකිනවා. ඒ දුක දැක ගන්න බැරි වුණොත් දැනගන්න බැරි වුණොත් එයාට පෙනෙන්නේ මිනිසෙක් හැටියට පුද්ගලයෙක් හැටියට වටිනා දෙයක් හැටියටයි. එහෙම වුණොතින් තණ්හාව ඇති වෙලා ඒක ප්‍රාර්ථනා කරනවා ආපහු මේ දුක ලැබෙනවා මෙහෙම නේද කියලා දුක ඇති වෙන හැටි දකිනවා. ඔන්න එතකොට දුකයි දුක්ඛ සමුදයයි දෙක එයා දකිනවා. එයා ඊට පස්සේ දුක්ඛ නිරෝධයක් දන්නවා. දුක්ඛ නිරෝධය දන්නවා කියලා කියන්නේ ලෝකයා සත්පුද්ගල භාවයෙන් ලෝකයා වටිනාකමින් ඇසුරු කරන මේ ස්කන්ධ ටික ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්ම නේද කියලා පිරිසිඳ දැක්කොත් එයාට තණ්හාව හිටින්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැහැ කියන්නේ වැරදි විදිහට දකින්නේ ඒ ස්කන්ධ ටික පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට දෙයක් හැටියට එයා දකින්නේ ඒක දකින්නේ දුක හැටියට. දුක හැටියට දකිනකොට දුක්ඛ ස්කන්ධය දුක හැටියට දකිනකොට ඒ දුක්ඛ ස්කන්ධේ දරුවෙක් කියලා දකින්නේ නැහැ. ඥාතියෙක් හිතේසියෙක් කියලා දකින්නේ නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු රූපේ කෙනෙක් කියලා දකින්නේ නැහැ. ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා සංකාර කෙනෙක් කියලා දකින්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානය කෙනෙක් කියලා දකින්නේ මේ පංච උපාදාන ස්කන්ධේ පිරිසිදු දකිනවා. ඒවා ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා දකිනවා. මේ ප්‍රත්‍ය නැති වෙනවා කියලා දකිනවා. මේ විදිහට දකිනකොට මෙතන දුක්ඛ ස්කන්ධ ටිකක් කියලා දකිනවා පුද්ගලයෙක් හැටියට නොදකිනවා. ඒ විදිහට දකිනකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනවා කියන්නේ අනේ මේ බඳු කෙනාම මට ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. එතකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? මතු පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. දුක ප්‍රාර්ථනා නොකරන ඒ කියන්නේ ලෝකේ යම් කිසි දෙයක් ලෝකයා ප්‍රාර්ථනා කරන දේ මෙයා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද ලෝකයා ප්‍රාර්ථනාවෙන් ලබා ගත්තනම් ලබාගත්තේ දුකයි කියලා පෙනෙනකොට දුක ලබාගෙන දුක් විඳින්න තරම් මෙයා මෝඩ වෙන්නේ නැහැ. ඒ නිසා අප්‍රනිධි කියලා කියන්නේ ප්‍රාර්ථනා සංසිඳනවා මෙයාගේ. තණ්හාව නැති වෙනවා. තණ්හාව අඩු වෙනකොට දුක නැති වෙනවා කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ආපහු පෙන්නනවා ආය මේ ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම දුක නැති කිරීමේ ප්‍රතිපදාවයි කියලා. මොකද්ද? සම්මා දිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන්නේ මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා. මෙතනදී හොඳට නුවණින් ආපහු දකින්න ඕනේ මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා. ඒ කියන්නේ දැන් මෙයා අපි මුලින් දැක්කා දුක පිරිසිඳ නොදකින නිසායි කෙලෙස් ඇති වෙලා තියෙන්නේ තණ්හාව ඇති උනේ. ඒ තණ්හාව ඇති නිසායි ආපහු දුක ඇති උනේ කියලා දැක්කනම් දුක පිරිසිඳ දැක්කොත් තණ්හාව දුක පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙනවා. නැති වුණොත් දුක්ඛ ස්කන්ධය නැවත ඇති වෙන්නේ නැහැ කියලා නිරෝධයක් දැක්කා. ඒ කියන්නේ දුක පිරිසිඳ නොදැකීමෙන් තණ්හාව ඇති වෙලා සසර ඇති වෙන හැටි දුක පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙලා නිවන ලැබෙන හැටි කියන ධර්මතා දෙක ගැන නුවණ ආව කලින් අපි අර ධර්මතා තුන ගවේෂණය කිරීමේ. දැන් මාර්ගය හැටියට ලැබෙන්නේ ඒ දැකීමම මුල් කරගෙන දැන් පංච උපාදානස්කන්ධය දුකක් හැටියට පිරිසිඳ දකින්න නුවණින් බලනවා. සම්මා දිට්ඨි කියනකොට මෙයා ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට මොකද කරන්නේ? ජාතිය ස්වභාව කොට ඇති ධර්මයේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් හැටියට පිරිසිඳ දකිනවා. ජරාව ස්වභාව කොට ඇති ධර්මයේ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක් හැටියට බලන්ට පිරිසිඳ දකිනවා. උත්සාහවත් වෙනවා. විශේෂයෙන් මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න උත්සාහවත් වෙන එකට කියනවා මාර්ගය වඩනවා කියලා. දැන් ඔන්න එයා රූපය හොඳට ගන්නවා. රූපය අරගෙන ඒ රූපය හොඳට සම්මර්ෂණය කරනවා. රූපේ ගවේෂණය කරනවා.
මොකද්ද පංච උපාදාන ස්කන්ධේ රූපය කියලා කිව්වහම චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව නිසා පවත්නා වූ උපාදාය රූපත් කියන මේ වචන ටික ගන්නවා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන සතර මහා ධාතුව කියන්නේ මොකද්ද හොඳට ගවේෂණය කරනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ පඨවි ධාතුව කියලා කියන්නේ තද කර්කස රළු ස්වභාවයට. ආපෝ ධාතු කියන්නේ ගලන වැగిරෙන බැඳෙන ස්වභාවයට. තේජෝ ධාතු කියලා කියන්නේ දවන තවන දිරවන පැසවන ස්වභාවයට. වායෝ ධාතු කියලා කියන්නේ හමන පිම්බෙන හැකිලෙන ස්වභාවයට. හොඳට මේ සතර මහා ධාතුව හොඳට නිශ්චය කරනවා විනිශ්චය කරනවා. මේ ධාතුව තද ගතිය පුද්ගලයෙක් හෝ පුද්ගලයෙක්ගේ කොටසක් හෝ එහෙම නෙමෙයි ධර්මතාවයක්. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුව කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි පුද්ගලයෙක්ගේ කොටස් එහෙම නෙමෙයි ස්වභාව ධමයක්. හොඳට මේ වගේ ඒ රූපේ තියෙන අනාත්ම ස්වභාවය බලනවා. එතකොට උපාදාය රූපං කියනකොට ඇහැට පෙනෙන වර්ණ රූපය, කනට ඇසෙන ශබ්දය, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රසය, ස්පර්ශය ගණන් ගන්නේ නැහැ පොට්ටබ්බේ එක මහ භූත. එතකොට උපාදාය කියනකොට රූපයයි, සද්දයයි, ගන්ධයයි, රසයයි. ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තාම ඇහැ, කන, දිව, නාසය, ශරීරය. මේ ටික දකිනවා උපාදායයි කියලා කියන්නේ මහා භූත නිසා විද්‍යමානයි. සතර මහා ධාතුව නිසා පවතින රූප කියලා දකිනවා. මෙන්න මෙතනදී සතර මහා ධාතුව අනාත්මයි නම් ඒ සතර මහා ධාතුව මුල් කාරණාව කරගෙන හේතුව කරගෙන ප්‍රත්‍ය කරගෙන ඒ සතර මහා ධාතුව නිසා පවතින රූපය පුද්ගලයෙක් වෙන්නේ නැහැ කෙනෙක් වෙන්නේ නැහැ. ඒක අනාත්මයි කියන නුවණ ඉබේම පවතිනවා. ඊට පස්සේ මේ වගේ රූපය ගැන හොඳට බලලා ඊට පස්සේ බලනවා රූපය කියලා කියන්නේ කන බොන ආහාරය නිසා හැදෙන ධර්මතාවයක්. කන බොන ආහාරය නිසායි මේ රූපය හැදෙන්නේ කියලා හොඳට බලනවා. ඉති රූපස්ස සමුදය. ඊට පස්සේ ආහාරය නැති වෙනකොට මේ රූපය නැති වෙනවා නේද කියලා හොඳට බලනවා. මෙහෙම බලනකොට එයාට තේරෙනවා මේ රූපය සත්වයක් නෙමෙයි, රූපය කියන එක පුද්ගලයෙක් නෙමෙයි, රූපය කියන එක සතර මහා ධාතුවත් ඒ නිසා පවත්නා උපාදාය රූපත් කියන නුවණ එනවා. ඒ විදිහට බලනකොට පේනවා මේ රූපය හැදෙන්නේ ආහාරය නිසායි, ආහාරය නැති වෙනකොට නැති වෙනවා. මේ රූපේ හේතු ප්‍රත්‍යයයි කියන නුවණ එනවා. ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ එනවා. මෙන්න මේ විදිහට බලනකොට යාට පේනවා රූපය කියන එක හේතුන්ගෙන් හටගත් එකක්, හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් පුද්ගලයෙක් නෙමෙයි මේ රූපය හේතුන්ගෙන් හටගන්න නිසා ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයක්. හේතු නැති වෙනකොට නැති වෙන නිසා මරණය ස්වභාව කොට ඇති ධර්මතාවයක්. ඒ හේතු වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට මේ රූපය දිරනවා වෙනස් වෙනවා. එහෙනම් ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්. ඒ රූපයට හටගත් ප්‍රත්‍යයට වෙනත් ප්‍රත්‍ය යෙදෙනකොට මේ රූපය වෙනස් වෙනවා. එතකොට අපි ලෙඩ වෙනවා කියලා කියනවා. එහෙනම් මේ ජරාව ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මයක්. හොඳට දකිනවා පුද්ගලයෙක් ලෙඩ වෙනවා නෙමෙයි, පුද්ගලයෙක් මහලු වෙනවා නෙමෙයි, පුද්ගලයෙක් මරණයටපත් වෙනවා නෙමෙයි. එයා දුක්ඛේ ඥානං කියනකොට හොඳට දුක ගැන සම්මර්ෂණය කරනවා. දුක්ඛ රූපය දුක්ඛ ස්කන්ධයක පැවැත්මක් දකිනවා. සත්වනෝ පුද්ගලනෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්මයක් නේද කියලා හොඳට රූපය දකිනවා. මෙන්න මේක දුක පිරිසිඳ දකිනවා. දුක්ඛේ ඥානං කියන තැනට යනකම් යනවා. ඊට පස්සේ වේදනාවක් දකිනවා. ස්පර්ශ නිසා යම් වේදනාවක් හට ගන්නවා නම් ඒ ස්පර්ශය නැති වෙනකොට මේ විඳීම නැති වෙනවා. ස්පර්ශ නිසාම යම් අරමුණක් හඳුනන්න පුළුවන් නම් ස්පර්ශය නැති වෙනකොට මේ හැඳිනීම නැති වෙනවා.
ස්පර්ශය නිසාම යම් අරමුණක් ගැන හිතනවා නම් ඒ ස්පර්ශය නැතිවීම මේ හිතීම නැති වෙනවා කියලා විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව කියන ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මයේද හේතුන්ගෙන් හටගත් එකක් හේතු නැති වෙනවා කියන නුවණ එනවා. ඊට පස්සේ යම් අරමුණක් රූපයක් පෙනෙන බව දැනගන්නවා නම්, ඇහෙන බව දැනගන්නවා නම් මේ දැනගන්නවා කියන එක විඥානයේ ඒ හිතද කෙනෙක් එහෙම නෙමෙයි. ඒ දැන ගැනීමට හේතු වෙච්ච ධර්මතා ටික සම්පූර්ණ වෙච්ච නිසා මේ දැනගන්න බව සිද්ධ වුණා. ඒට තියෙන හේතු ටික නැති වෙනවා කියන නුවණ එනවා. මේ විදිහට පංච උපාදානස්කන්ධය හොඳට විසුරවනවා. මේ ස්කන්ධ පංචකය හොඳට තීරණය කරනවා. තීරණය කරලා විසුරවලා හාරවලා අවුස්සලා බලනවා. ප්‍රත්‍ය සමුප්පන්න බව හේතුඵල ධම හොඳට බලලා තීරණය කරනවා. මේ රූපය එහෙනම් දිරණ ස්වභාවයෙන්, වෙනස් වෙන ස්වභාවයෙන්, ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි නේද? ඊට පස්සේ ඒ එක රූපයක් ගැන බලපු විදිහටම තමන් කියවන රූපයත්, දුව කියන රූපයත්, පුතා කියන රූපයත්, සහෝදරය, සහෝදරි, ඥාතින්, හිතේසින් කියන රූපයත්, මේ ඔක්කොම රූප ටික ආරම්භය නුවණ අරගෙන යන හැම තැනම තියෙන රූප මෙහෙම ඒව නේද? එහෙනම් මේ හැම තැනම තියෙන්නේ දුව පුතා කවුරුවත් ඉන්නව නෙමෙයි. මේ දුක්ඛ සත්‍ය නේද පවතින්නේ? හොඳට නුවණ අරගෙන යනවා. යම් ආධ්‍යාත්මික ධර්මයන් කෙරෙහි තමන්ට සිහි නුවණ ඇති වෙනවා නම් ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවා කියලා, තමන් ඉන්නවා කියලා හැඟීමක් තේරෙනවා නම් තමන්ට ඒකත් දන්නවා. එතනද මේ ආහාරයෙන් හටගත්ත කනබුන ආහාරය නිසා පවතින දුක් වූ ස්කන්ධයක පැවැත්මක් නේද? මේ මම නෙමෙයි නේද කියන නුවණ එනවා. මෙන්න මේ විදිහට බලනකොට දුක්ඛේ ඥානං ඇති වෙනවා. එතකොට පුද්ගලයෙක් හැටියට පෙනීම නිසා ඇතිවෙන තණ්හාව මෙතන තියෙන්නේ. මොකද පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ නැති නිසා. මෙන්න මේ වගේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ මෙන්න මේ විදිහට තණ්හාව ඇති නොවන විදිහට යථාර්ථයෙන් රූපය ගැන නිතරම හිතින් විමසනවා, වේදනාව ගැන හිතින් විමසනවා, සංඥාව ගැන හිතින් විමසනවා, සංඛාරය ගැන හිතින් විමසනවා, විඥානය ගැන හිතින් විමසනවා, දුක පිරිසිඳ දකිනවා. එතකොට දුක පිරිසිඳ දකිනකොට දුකයි කියන නුවණ එනකොට එතන සත්වයේ පුද්ගලයෙක් හැටියට, දුවෙක් පුතෙක් හැටියට, රන්මසු මිල මුදල් හැටියට පේන්නේ නැහැ. එතකොට රන්මසු මිල මුදල් වලට දූ දරුවන්ට තියෙන තණ්හාව එතන යෙදෙන්නේ. තණ්හාව නැති වුණොත් මේ දුක්ඛ ස්කන්ධයන්ගේ පැවැත්ම එතනින්ම ඉවර වෙනවා. යම් කිසි කෙනෙකුට මෙන්න මේ වගේ දුක කියන එක පිරිසිඳ දකින්න පුළුවන් වුණොත්, දුක ඇතිවීමේ හේතුව කියන එක පිරිසිඳ දකින්න පුළුවන් වුණොත්, දුක නැතිවීම කියන කාරණාව පිරිසිඳ දකින්න පුළුවන් වුණොත්, නැති කරන මග, ඒ කියන්නේ මෙන්න මේ විදිහට හිතුවාමයි, මේ විදිහට බැලුවාමයි දුක නැතිවීම පිණිස පවතින කියලා මගක් දකින්න පුළුවන් වුණොත්, මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨි කියලා. ඒකයි සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පජානාති, එත්තා උතාපිකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මා දිට්ඨිය හොති කියලා. දුක දන්නවා නම්, දුක ඇතිවීම දන්නවා නම්, දුක නැතිවීම දන්නවා නම්, නැති කරන මඟ දන්නවා නම් මෙපමණකින් ආර්ය ශ්‍රාවකතමේ නිවැරදි දැකීම ඇත්තෙක් වෙනවා කියන කාරණාව. ආපහු මම ඒක මතක් කරන්නේ දුක දන්නවා නම් කියනකොට මේ ලෝකේ දකින මට්ටම එහෙම දකින්න බෑ. එයාට තුන් භූමිය ඇතුලේ, කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ඇතුලේ එකද ධර්මතාවයක්වත් පේන්න බෑ දුක්ඛ සත්‍යෙන් තොර. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමිය ඇතුලේ පවතින හැම ධර්මතාවයක්ම දකින්න ඕනේ. මොකද්ද? දුක්ඛ සත්‍ය හැටියට දකින්න ඕනේ. හොඳට නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්ට මම මේ පිටුමතුට පොඩි උපමාවක් කියන්නම්, පොඩි කතාවකුත් එක්ක. ඒක නුවණින් දත යුතුයි. එක්තරා දවසක්
අපේ උපාසක මහත්මයෙක් එක්ක වැහි කාලෙක මම වාහනයකින් ගමනක් ගියා මේ අනුරාධපුරයේ පැත්තේ. යනකොට වැහි කාලේ නිසා පාර ආයනේ තිබුණු විශාල ඇලක් උතුරලා හරීම ලස්සනට වතුර පිරීලා ඒ ඇලේ කට මට්ටමටම පාරි ගෑවි නොගෑවි වතුර පිරීලා හරීම ලස්සනට වතුර පාරක් ගලාගෙන යනවා. යනකොට මම එක්ක ගිය අපේ උපාසක මහත්තයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ සේනාසනයේ මැද්දෙනුත් මේ වගේ ඇලක් යනවා නම් කොච්චර හොඳද කියලා. අනේ අපිටත් මෙහෙම ඇලක් තියෙනවා නම් හරි වටිනවනේ කියලා. ඒ වෙලාවේදී මං කිව්වා අනේ උපාසක මහත්තයා අපිට මේ වගේ ඇලක් නැති වුණාට කමක් නැහැ කියලා. මොකද මං එහෙම කිව්වේ මං කිව්වා උපාසක මහත්තයා මේ ඇල වැහි කාලෙදී පිරීලා උතුරලා යනවා. අගෝස්තු කාලේ වෙනකොට හිඳිලා වතුර බින්දුවක්වත් නැහැ ඕකේ. ඔය එතකොට අපි මේ ඇල දැකලා අනේ මේ වගේ ඇලක් අපිට තියෙනවා නම් කියලා ප්‍රාර්ථනා කළොත් අපිටත් ලැබෙන්නේ වැහි කාලෙට වතුර තියෙන අගෝස්තු කාලෙට වතුර නැති ඇලක්. ඉතින් ලැබෙනවා නම් අගෝස්තු ඒ කියන්නේ පායන කාලෙටයි වැහි කාලෙටයි දෙකම වතුර තියෙන ඇලක්ම ලැබෙනවා නම් හොඳයි මේ වගේ ඇලක් නම් එපා කියලා කිව්වා. ඉතින් මෙතෙන්දි හොඳට බලන්න ලෝකයා දකින්න දේ තුලින් විතරයි තීරණය කරන්නේ. ඒ කියන්නේ බොහොම ලස්සනට දෙගොඩ තලා වතුර ගලාගෙන යන දැන් ඇලේ වතුර ගලාගෙන යන වෙලාවේ ඒ පේන දෙයට බැඳිලා නුවණින් ඉදිරිය ගැන නුවණින් ඒකේ පැවැත්ම ගැන හිතන්නේ ඒ හම්බ වෙච්ච වෙලාවේදී බැඳෙනවා. බැඳිලා කියනවා අනේ අපිටත් මෙහෙම එකක් තියෙනවා නම් කියලා. දැන් ඒ ඇලේ වතුර පිරීලා ඒ මොහොතට ලස්සනයි තමයි. එහෙම ඇලක් අපි ප්‍රාර්ථනා කළාම ඒ ඇලේ ස්වභාවය අපි නුවණින් තීරණය කරන්න ඕනේ. දැන් ඒ විදිහට තිබුණාම ඔය ඇල වැස්ස අඩු වෙනවත් එක්කම වැහි කාලේ අඩු වෙනවත් එක්කම ටික හිඳිලා වැහි කාලේ ඉවර වුණාම පායන කාලේ නෝට වතුර බින්දුවක් නැති වේලිච්ච මේ ඇල පාරක් විතරක් වෙනවා. ඒක තමයි ඒකේ ඇත්ත. එතකොට මේ වගේ ඇලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාම අපිට හම්බ වෙන ඒ ඇලෙත් වතුර වැහි කාලෙදි විතරයි තියෙන්නේ පායන කාලෙට නැති එක. නමුත් ඒ බව ප්‍රාර්ථනා කරන්න කලින් නුවණින් අපි දකින්න ඕනේ. අපි එහෙම නුවණ නොගෙනියන නිසයි අපිට කෙලෙස් ඇති වෙන්නේ. තරුණ රූපයක් දැකලා අනේ මට මෙහෙම රූපයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අර ඇල වගේ. නමුත් හොඳට බලන්න ක්‍රමානුකූලව යනකොට මේ රූපය දිරනවා නම් මේ රූපය ලෙඩ වෙනවා නම් මේ රූපය මහලු වෙනවා නම් මේ රූපය මරණයටපත් වෙනවා නම් අපි එහෙනම් අර පෙනෙන මොහොතේ ලස්සනට තිබුණාට අපි ප්‍රාර්ථනා කළේ මෙහෙම රූපයක් ලැබේවා කියලා නම් මට ලැබෙන්නේ අනිවාර්යෙන් ලෙඩ වෙන මට ලැබෙන්නේ අනිවාර්යෙන් මහලු වෙන මට ලැබෙන්නේ අනිවාර්යෙන් මරණයටපත් වෙන රූපයක්මයි කැමැත්තෙන් මෙහෙම රූපයක් මට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනකොට අන්තිමට අපි නොදන්නවා වුණාට මේ ප්‍රාර්ථනා කළා අරගෙන තියෙන්නේ මොකද්ද? ලෙඩවීම, මහලු බව, මරණය කියන දුක නේද? දුක යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් දුක ප්‍රාර්ථනා කළා දුක ඉල්ලනවා නම් දුක ලබා ගන්නට උත්සාහවත් වෙනවා නම් පින්වතුනි එයා දුකෙන් කවදාවත් මිදෙයිද? එයා දුක හනුවම යන කෙනෙක් වෙනවා මිසක දුකෙන් කවදාවත් මිදෙන්නේ නැහනේ. මේ ලෝකයා දුකෙන් මිදෙන්නේ නැත්තේ දුක්ඛේ අඥානං දුක දන්නේ කල්ැතුව දැනගන්න බෑ. අර ඇල දකින්නකොට ඒ ඇල ගැන අඥානකමක්. ඇලේ යථා ස්වභාවය දන්නේ නැහැ. පේන්ට වතුර පිරලා තිබුණු පමණකින් ප්‍රාර්ථනා කළා. අඥානං කියලා කියන්නේ ඊගාවට මේ ඇලට වෙන්නේ මෙන්න මේකයි කියලා දන්නේ. එතකොට ඒ ඇල ගැන නුවණක් තියෙනවනේ. එයා දන්නවා දැන් වතුර මෙහෙම පිරලා තියෙන්න පුළුවන්. නමුත් මේ ඇල මෙහෙම වෙන්න පුළුවන් එකක්. එහෙනම් ප්‍රාර්ථනා කරන්න සුදුසු නැහැ. ඒ වගේ රූපය ඇස් හමුවට එනකොට ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා ඒ රූපය ලැබෙන්න කියලා ඉල්ලන්න ඉස්සෙල්ලා ඒකට කැමති වෙන්න ඉස්සෙල්ලා ඒ රූපය ගැන මෙනෙහි කරලා බලන්න නුවණින්. අන්න එහෙම මෙනෙහි කරනකොට ඔයගලන්ට දුක්ඛේ ඥානං ඉබේම මතුවෙනවා. එහෙම වුණොත් මේ තණ්හාව කියන කාරණාව රැඳෙන්නේ නැහැ. තණ්හාව හිටින්නේ නැහැ.
තණ්හාව නැති වෙනවා. ඒ තණ්හාව නැති වුණොත් මේ ජරා මරණ දුකයි ඕගලන්ට නැති වෙන්නේ. දුක්ඛ ස්කන්ධය ඕගොල්ලෝ ප්‍රාර්ථනා නොකළේ. ඕගොල්ලෝ දුක ප්‍රාර්ථනා නොකරනකොට, දුක නොඉල්ලනකොට, දුකට කැමති නොවෙනකොට ඕගොල්ලෝ දුකෙන් මිදෙනවා. අපි මෙච්චර කල් දුකෙන් නොමිදුනේ, දුකේ ඇලුනේ, දුකේ බැඳුනේ, දුකට කැමති නිසා, දුක ප්‍රාර්ථනා කළ නිසා, දුක ඉල්ලපු නිසායි. එතකොට යම් කිසි කෙනෙක් දුක් වූ දේ දුකයි කියලා දකිනවා. දුක දකිනකොට හොඳට දකින්න ඕනේ මසැසට පෙනෙන දේට එකතු නොවි නුවණ අරගෙන යන්න. අර වතුර පිරුණු ඇලයි ඇහැට පෙවුනේ. නමුත් ඒ ඇලේ ඉදිරි ගතිය ඇහැට පෙනෙන්නේ ශනිකව නුවණ අරගෙන ගියා. ඒ වගේ ඕගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට හම්බ වෙන රූපය ඇලෙන්න ඉස්සර වෙලා, බැඳෙන්න ඉස්සර වෙලා, ගැටෙන්න ඉස්සර වෙලා ඒ රූපය ආරම්භය ඇහැට පෙනෙන දේ ආරම්භය නුවණ අරගෙන යන්න, තීරණය කරන්න. මේ අද දන්න කෙලෙස් ඇති වෙන විදිහට නෙමෙයි, දුව පුතා, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, රන්මසු කියලා නෙමෙයි. යථා ස්වභාවය තීරණය කරන්න. යථා ස්වභාවය තමයි මේ පෙනෙනවා කියන තැන අපිට පෙනෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් නිසායි. ඒ කියන්නේ යම්මක් පෙනෙනවා කියන තැන තියෙන පංච උපාදාන ස්කන්ධයක්. ඇහෙනවා කියන තැන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක්. ඒ කියන්නේ මේ හැම තැනකම තියෙන්නේ ජරාව, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති ධර්ම. ඇහැට පෙනෙන දෙයට බැඳෙන්නේ ඉස්සර වෙලා ඇහැට පෙනෙද්දිම නුවණ අරගෙන යන්න. කනට ඇහෙන දෙයට බැඳෙන්නේ ඉස්සර වෙලා කනට ඇහෙද්දි ඒ ආරම්භය නුවණ අරගෙන යන්න. නාසයට, දිවට, ශරීරයට, මනසට යම් අරමුණු එද්දි හම්බ වෙද්දි ඒ ආරම්භය නුවණ අරගෙන යන්න. නුවණින් තීරණය කරන්න පවතින ඇත්ත. එතකොට ඔයගලන්ට මතුවෙලා ඒ යථාර්ථය දුක් වූ දේ දුක බව, වෙනස් වෙන දේ වෙනස් වෙන දේ හැටියට, විපරිණාම වෙන දේ විපරිණාම වෙන බව. එදාට ඕගොල්ලන්ට දුක්ඛේ ඥානං, මේ තුන් භූමියම පුද්ගලයේ කෙනෙක් දකින්නේ නැහැ, තමන්ව දකින්නේ නැහැ, අනුන්ව දකින්නේ නැහැ, රන්තරම් මිල මුදල් දකින්නේ නැහැ. ඕගොල්ලෝ දකි තුන් භූමිය අනුගිය හැම ධර්මතාවයක්ම දුක නේද කියලා. අන්න එදාට ඒ විදිහට දැක්කොත් දුක්ඛේ ඥානං. ලෝකය තුල කාම රූප අරූප කියන තුන් භවයේ තුල දුකෙන් තොර අල්ලන්න කිසිම දෙයක් නැති බව අහු වෙන්න ඕනේ දුක්ඛේ ඥානං කියන නුවණට. ආය ලෙඩ වෙනවා, මහලු වෙනවා කියන චුට්ටක් නෙමෙයි, හැම රූපයක්ම, හැම වේදනාවක්ම, සංඥාවක්ම, සංකාරයක්ම මේ දුක හැටියට පේන්න ඕනේ. අන්න ඒ විදිහට දැක්කහම තුන් කාම භූමියේ ඉපදීම පිණිස තියෙන තණ්හාව නැහැ. රූප භූමියේ ඉපදීම පිණිස පවතින තණ්හාව නැහැ. අරූප භූමියේ ඉපදීම පිණිස පවතින තණ්හාව හිටින්නේ නැහැ. මේ තණ්හාව නැතිවීමට කියනවා, තණ්හාවගේ නිරෝධයට කියනවා නිවන කියලා. මොකද නිවන කියන්නේ මුකුත් නෙමෙයි. ජාති, ජරා, මරණ, දුකේන ස්කන්ධය නූපදිනවා කියලා කියන්නේ. ජාතිය නූපදිනවා, ජරාව නූපදිනවා, මරණය නූපදිනවා, ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසය නූපදිනවා. එතකොට දුක නොහට ගැම්මයි නිවන, දුකේ නිරෝධයයි නිවන. මාර්ගය කියලා කියන්නේ ඒ දුක දැක්කහම තණ්හාව නැති වෙලා මේ නිරෝධය සාක්ෂි වෙනවා කියලා දන්න නුවණ තියෙනවා. ඒ නුවණට ඇති වෙන විදිහට මෙන්න මේ වගේ පුද්ගල භාවයට හම්බ වෙන දේ තුල යථාර්ථයෙන් මනස අරගෙන යන්න ඕනේ කියන නුවණක් තියෙනවා. මෙන්න මේ ධර්මතා හතර ගැන ඇති අවබෝධය කෙනෙකුට තිබුණාම මෙන්න මේකට කියනවා සරියුත් මහරහතන් වහන්සේ මෙපමණකින් ආර්ය ශ්‍රාවකතෙමේ නිවැරදි දැකුම් ඇත්තෙක් වෙනවා. නිවැරදිව දකින්නේ එයයි. සත්‍ය පුද්ගලයෙක් නැතුව දුක් වූ දේ දුක හැටියටම දකිනවා. මෙන්න මේ වගේ දැක්මට කියනවා එයාගේ දැකීම නිවැරදි කියලා. දැකීම ඍජු බවට පත් වුණා කියනවා. ධර්මයේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත යන්නේ මේ දහම මේ පෙන්වන කරුණ මොනතරම් ඇත්තද කියන එක එයාට හොඳට තේරෙනවා. අනේ මේ වගේ දර්ශනයක් දේශනා කළ මේ පුද්ගල භාවයෙන් ඔබ්බෙගේ ඇත්ත දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි නේද කියන හොඳට එයාට තුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ ප්‍රතිපදාවේ හැසිරුණු මහා සංඝරත්නය අතීතයේදී නිවැරදි මගක ගමන් කළා නේද කියලා මහා සංඝරත්නය කෙරේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒකයි නොසෙල් වෙන පැහැදීමෙන් යුක්තයි තුනුරුවන් කෙරෙහි.
එයා මේ පෘථග්ජන ලෝකයේ අතරින් ඒ පෘථග්ජන භාවයේ ඉක්මවා සිටිය කෙනෙක් කියලා දකින. මොකද ලෝකයා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දැකලා සතුටු වෙලා ඒවා ප්‍රාර්ථනා කරලා ඒ තුලම හැතිරෙනකොට ඒ ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් කියලා ලෝකයා දකින දෙයට ඔබෙන් පවතින්නේ දුක්ඛ ස්කන්ධ මාත්‍රයක් නේද කියලා ලෝකයා දකින දෙයට ඔබෙන් පවතින යථාභූත ඥානයක හැම වෙලේම මනස පිහිටලා පවතිනවා. ලෝකයාගේ මට්ටමේ තණ්හාව මෙයාගේ හිතේ රැඳින්නේ නැහැ. ඒ නිසා එයා පෘථග්ජන භූමියේ ඉක්මවා සිටියා කියලා කියනවා. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේ සත්‍ය වාරය දේශනා කළා. ඒ විදිහට දුක දුක ඇතිවීම නැතිවීමත් නැති කරන මගත් කියන හතර දන්නවනම් ඇවැත්නි මෙපමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය කියලා සරියුත් මහ රහතන් වහන්සේගේ ඒ දේශනාවට එතන හිටපු ස්වාමීන් වහන්සේලා බොහෝම සතුටු වුණා. සතුටු වෙලා බොහෝම සතුටින් ඒ දේශනාව අනුමෝදන් වුණා. සරියුත් මහ රහතන් වහන්සේ මේ සත්‍ය වාරය දේශනා කළා. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ තව ඉදිරියට තියෙන කාරණා ගැන අපිට හැකි පමණකින් ඉදිරියේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මේ සත්‍ය වාරය අනුව දේශනා කළ මේ සද්ධර්ම ශ්‍රවණය තුලින් ජනිත වෙච්ච කුසලයන් ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වැඩි දියුණු කරගනිමින් දිව්‍යත් පතුන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන සිත් ඇතුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ සද්ධර්ම මේ ධර්ම දේශනාව දේශනය කරලා මේ පින් උතුම්ට ශ්‍රවණය කරන්ට සලස්වලා මේ සත්ක්‍රියාව සිද්ධ කරන අපේ පින්වත් දරණාගම කුසල ධර්ම හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේට දෙහෙවින් උදව් උපකාර කරමින් කටයුතු කරන මහේශය හම්පත් මෙතුමා සේනාරත්න මහත්මයා ඇතුළු සියලු දෙනාම ඒ වගේම මේ බෞද්ධයා නාලිකාවේ වැඩ කරන සියලුම නිලධාරි මහතුරු බොහෝම උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් මේ ධර්මයේ ලෝකෙට දෙන්නට කටයුතු කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ බෞද්ධ නාලිකාවේ කටයුතු කරන පින්වත් අපේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. මේ කරන ශාසන මාමක කටයුත්ත කරන්ට ඒ පින්වත් අයට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා. ඒ සියලු දෙනාටද ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වෙන සැනසෙන්නටත් මේ කුසල ධර්මය ඒ සියලු දෙනාටම හේතුපනිශ්‍රිය වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට හැම දිනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා.